දුවේ මේක 2020 ප්‍රොබ්ලම් එක 2020 මෙකනික්ස් ප්‍රොබ්ලම් එක essay part එකේ part B එකේ question number 5 එකේ part A first part you have to draw free body diagram for a block which is placed on the horizontal floor කොහොමද දුවේ කරන්නේ ඒක? ඒක ලේසිද අමාරුද? free body diagram එක කියන එක දන්නවද දුවේ? නැත්තම් ඈ දන්නවා. එහෙනම් අඳින්න පුළුවන් නේ ටක් ගාලා. Causa. This is not just placed on the horizontal floor, right? So force also apply. There is a force exerted on the block, horizontal force P. Then how do you mark the forces free body diagram for the block? Free body diagram for the block, right? So you have to understand clearly free body diagram for the block. There's a horizontal force P. Then free body diagram means you have to think separately on this block. තේරුණාද? මේ බ්ලොක් එක විතරක් දුවේ මේක හිතන්න ඕන හරියට පැහැදිලිව බ්ලොක් එක විතරක්. බ්ලොක් එක විතරක් මත තියෙන forces. මට මෙතන forces කීයක් තියෙනවද කියලා කියන්න පුළුවන් දුවේ. බ්ලොක් එක මත විතරක්. How many forces are there on the block? තුනක් තියෙනව නේද? තුනක්. තුනට වැඩි. තුනට වැඩි දුවේ. More than 3 forces. හතරක් තියෙනව නේද සර්? හතරක් තියෙනව නේද? හතරක් තියෙනවා. නේද සර් normal reaction එකෙන්නේ? ඒක බ්‍රයිට් බ්ලොක් නේද? on the block කියන්නේ normal reaction acting on the block you have to mark, right? normal reaction එක. දැන් අනිවාර්යයෙන්ම weight එක දුවේ පල්ලෙහාට මෙතනින් මේ center of gravity එක හරහාමයි ඒක ක්‍රියා කරන්නේ. mg mg ක්‍රියා කරන්නේ weight එක මේ g center of gravity එක හරහා center of gravity point එක හරහා. ඊළඟට මේකේ normal reaction එක ඔන්නෝම ක්‍රියාත්මක වෙනවා මේ විදිහට. ඒක හරියටම මේ center of gravity line එක හරහා යන්නේ නැහැ දුවේ. හේතුව ඇයි? R කියන එක. මේකේ මාර්ක් ස්කීම් එකේ ලකුණු කරලා තියෙන center of gravity කරා මම දැක්ක විදිහට නම්. නමුත් ඒක කවදාත් දැන් මේ P බලයක් ඉදිලා තියෙන අවස්ථාවේදී මේක center of gravity කරා යන්නේ නැහැ. තේරෙනවද? P horizontal force. මේක නිකන් equilibrium එකේ තිබ්බනම් මේක center of gravity කරා යනවා දුවේ. right? තේරෙනවද? එතකොට මේකේ මේ frictional force එක capital F ඒක මේකේ motion එකට against තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඕක තමයි දුවේ free body diagram එක මේක. තේරෙනවද? අපි તો මේ P දැන් මේ P ක්‍රියා කරන්නේ කොහොමද කියලාත් කියලා නැහැනේ. අපි සාමාන්‍ය මැදහරියම වගේ දැම්මා. මේ P ක්‍රියා කරන විදිය. එතකොට දැන් ඇත්තටම P සමහරට මෙන්න මේ හරියම වගේ ක්‍රියා කරොත් කොහොමද? මේ normal reaction එක තවත් මෙහෙට එනවා. දැන් මේක මේ පෙරලීම සන්තුලනය කරන්න හදනවනේ normal reaction එකෙන් තමයි ඒක වෙන්නේ. ඒකට කියන්නේ දුවේ මේ self adjusting force. දැන් මේ F R ඒවා අපි කියන self adjusting forces කියලා. මේ ඔක්කොම ස්වයං සීරුමාළු බල. self adjusting forces. right? self adjusting forces තමයි ඒවා. ඒවා automatically ඒවා adjust වෙනවා කොහොමද මේක මේ අපිට මේක පෙරලෙන්න යනවා නම් ඒක වැළැක්වීම සඳහා ඒ වගේ ක්‍රියාත්මක වෙනවා දුවේ මේවා right? යම් කිසි මේ P බලය තිබෙන්නේ නැත්නම් මේ එපුත් නැහැ
මේ R මේ හැරි ක්‍රියා කරන්නේ R කෙලින්ම මේ G හරහා ක්‍රියා කරන්නේ. මොකද වස්තුව සමතුලිත වෙන බල දෙකක් යටතේනේ එතකොට. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා නම් මොකද වෙන්නේ? මේ බල දෙක එකම රේඛාවක් දිගේ ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්න ඕනේ. නේද? එහෙම වෙන්න බෑ. නේද? එතකොට ඒ විදිහට යන්නේ. right? දැන් එතකොට මේක අපිට මේ part A එකේ පළවෙනි කොටසේ උත්තරය තමයි මේක. question 5. right. දැන් දුවේ ඊළඟට බලමු part 2 එක. මේ process නම් කරන්නත් ඕනි. මේ process නම් කරන්නත් ඕන R equals mg equal normal reaction. So mg L down vertically downwards. That is weight, weight mg. F frictional force. P the increasing force. This P is they mention that P is gradually increasing. No? P is gradually increasing force. Starting from 0, right? At certain instance, you will observe this start to move, right? When it comes to limiting equilibrium. So there's a value for the friction, maximum possible value for friction can take, right? When it comes to that value, they start to move, right? Until when you increase this P gradually, starting from 0, this does not start to move, right? After some time, when P takes certain value, then P and F always equal, until limiting equilibrium, right? මේක සීමාකාරී අගයට එනතෙක් ඒ කියන්නේ ලිමිටින් අවස්ථාවට එනතෙක්ම P සහ F සමාන වෙමින් තමයි මේක වැඩි වෙන්නේ දුවේ right අපි තුමු P කියන එක 0.1 නම් F කියන එකත් 0.1 නිව්ටන් right P කියන එක 0.3 නිව්ටන් නම් F කියන එකත් 0.3 නිව්ටන් ඔය විදිහට වැඩි වෙනවා යම්කිසි අවස්ථාවක් එනවා F ඊට වඩා වැඩි වෙන්න බෑ ඊට පස්සේ P වැඩි වෙන්න පටන් ගන්නවා අන්න එතනින් පස්සේ මොකද වෙන්නේ මේක මූව් වෙන්න පටන් ගන්නවා පැහැදිලිද දුවේ පැහැදිලිද yes sir right එතකොට අන්න එහෙම තමයි මේකේ මූව් වෙන්නේ එතකොට අපිට මේක හරි මේ කාරණා හරි සරලයි right අපි දැනගන්න ඕන මේ P සහ F හැසිරෙන ආකාරය මේ අපි ඊළඟ කොටසේ අහලා තියෙන ප්‍රස්තාවයක් අඳින්න කියලා දැන් මේකේ P වැඩි කරගෙන යනකොට යම් කිසි සීමාකාරී අවස්ථාවක් දැල්ලා එතනින් පස්සේ P වැඩි වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම කතන්දරයකුත් අහලා තියෙනවද දුවේ? දැන් මේකේ P වැඩි කරගෙන යනකොට මේක ලිමිටින් පොසිෂන් එකට එනවා. ඒ කියන්නේ දැන් ඔන්න පීක් පොයින්ට් එකට එනවා. හැබැයි මේක මූව් වෙන්න පටන් ගත්ත ගමන්ම මේ ෆ්‍රික්ෂනල් ෆෝස් එක පොඩ්ඩක් අඩු වෙනවා. තේරුණාද? පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට අපි මෙතන ෆ්‍රික්ෂනල් ෆෝස් එකට අගයන් දෙකක් තියෙනවා. එකක් තමයි F ඩයිනමික්ස් සහ F ස්ටැටික් කියලා. F ඩයිනමික්ස් F statics F dynamic static तो F dynamic එක අඩි චුට්ටක් F static එකට වඩා static කියන්නේ static කියන්නේ ස්ථිතික කියන එකනේ ඒ කියන්නේ චලනය වීමට පෙර මොහොතකට පෙර frictional force එක පොඩ්ඩක්
වැඩි. ඒ කියන්නේ චලනය වෙන්න පටන් ගත්ත පස්සේ එකපාරට පොඩ්ඩක් පික්සල් ෆෝස් එක අඩු වෙනවා. right? අපිට මම හිතන්නේ ඊළඟ කොටසෙන් තියෙන්නේ ඒකේ graph එක විස්තර කරන්න. දැන් බලන්න මේකේ අපි මේ graph මේ දෙවෙනි කොටස කියවලා sketch the graph of f against p නේද? f against p. ඒගොල්ලෝ කියනවා මේ limiting frictional force එක F1 කියලා ගන්නලු. right? මේ තියෙන්නේ dynamic frictional force එක FD කියලා ගන්නලු FD කියලා. ඒතර මේ FS කියන එක අපි F1 කියලා දාගමු FS. ඒක තමයි FS කියන්නේ. right? F නෑ limiting equilibrium ඒ කියන්නේ P static කියන එක. P static කියන එක තමයි limiting frictional force එක. ඒක F1 කියලා ගන්නලු. dynamic frictional force එක FD කියලා ගන්නලු. on the graph. right? එතකොට අපිට හරිය ලේසි මේ දෙවෙනි කොටසට ප්‍රස්ථාරය අඳින්න හරිම ලේසි එකක් මේක. එතකොට එන්නේ මේ ආකාරයට මේ විදිහට අපිට අඳින්න තියෙන්නේ frictional force against P කියලා තියෙන්නේ. against P. එහෙනම් P ගන්න මේ අතර against P කියලා කිව්වන් පස්සේ F මේ axis එකට ගන්න ඕනේ. right? මේ ආකාරයට. right? එතකොට එහෙම ගත්තන් පස්සේ මේක අපි දන්නවා F P සහ F සමානුපාතික ලෙස වැඩි වෙනවා. මෙතනදී F equals P වෙනවා මෙතන මේ. F equals P වෙනවා මේ ප්‍රොබ්ලම් එක. මොකද P කියන්නේ horizontal force එකනේ. horizontal force එක නිසා F equals P. මේ y equals ඒ කියන්නේ මෙතන 45 degree වෙන්නේ හරියට මේ line එකේ ආනතිය. ඊට පස්සේ limiting equilibrium එකට ආපු ගමන් පොඩ්ඩක් අඩු වෙනවා ඕන. ඊට පස්සේ මේක constant තියෙනවා ඕන. graph එක constant තියෙනවා. ඒතර මෙන්න මේක තමයි දුවේ අපි කියන්නේ F1 කියලා ඒගොල්ලෝ කියලා තියෙන්නේ. F1. මෙන්න මේක තමයි අපි කියන්නේ FD කියලා. ඕක තමයි FD වෙන්නේ. ඒතර හැම සිස්ටම මූව් වෙන්න පටන් ගත්තන් පස්සේ යම්කිසි ප්‍රමාණයක් පික්සල් පෝස් එක ස්වල්ප අඩු වෙන්නේ. මේක ඇත්තටම දැන් මේ ගන්න තිය සැලකිය යුතු වෙනසක් අපි ගැටළු ඉස්සරහට බලනකොට තේරෙදී සැලකිය යුතු වෙනසක් කළා තියෙනවා. නමුත් අපි සාමාන්‍ය මේ ගත්තොත් ඉතින් සැලකිය යුතු වෙනසක් වෙන්නන්නේ නැහැ. නොසලකී වගේ ગેප් එකක් තමයි මේ දෙකේ සාමාන්‍යයෙන් ඉන්නේ. දැන් අපි ගත්තොත් ඔය වගේ ඒතර graph එක මේ විදිහට එන්නේ. right? ඔය ආකාරයට එන්නේ. දැන් අපි බලමු ඊළඟ කොටස තුන්වෙනි පාඩම. Write down expression for the coefficient of limiting friction mu1 and the coefficient of dynamic friction mu d. mu1 කියලා කියන්නේ static friction coefficient of friction. ඒකට අපි තව නමක් කියන්නේ static coefficient of friction. දැන් limiting අවස්ථාවේදී frictional coefficient එක අපිට equals එතකොට F equals අපිට ගන්න පුළුවන් දුවේ තුන්වෙනි කොටසට ආන්සර් එක විදියට මේ ආකාරයට ආන්සර් එක අපිට ගන්න පුළුවන් තුන්වෙනි කොටස part 3 එක ආන්සර් එකට. එතකොට F equals mu1. මේක සාමාන්‍යයෙන් අපි ෆ්‍රික්ෂනල් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අපිට F dynamics equals mu d mg. right? Making an operator mu d equals fd over mg. ඊළඟට මේ limiting අවස්ථාවට for the limiting equilibrium may limiting equilibrium right? ඊට පස්සේ අපිට for the dynamics state for the dynamic state F1 sorry මේක limiting එක මේක F1 එන්න ඕනේ. limiting එක ඒගොල්ලෝ කියලා තියෙන F1 කියලානේ. ඒතකොට mu1 මේක mu1 කියන එක F dynamic divided by mg කියලා. ඊට පස්සේ
ඩයිනමික් අවස්ථාවට FD equals mu d mg. එතකොට අපිට mu d එනවා FD over mg. ඔන්න ඒ ආකාරයට අපිට අවස්ථා දෙකට ඩයිනමික් අවස්ථාවට FD. මේ කියන්නේ move වෙන අවස්ථාව. ඩයිනමික් කියන්නේ move වෙනවා කියන එකනේ. move වෙන අවස්ථාවට, ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක move වෙන අවස්ථාවට මේ විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද වෙයි? මොනවාරි ප්‍රශ්න තියෙනවද අහන්න? පැහැදිලිද ඒ ටික? පැහැදිලි සර්. ඔව් සර්. දැන් මේ කොටස කියවන්න පුළුවන් දුවේ? පේනවද හොඳට? පේනවා සර්. පාර්ට් B එකේ තියෙන දුවේ කාර් එකක් නේද? කාර් එකක් චලනය වෙනවනේ. හැබැයි මේක ෆ්‍රන්ට් වීල් කාර් එකක් නේද? ෆ්‍රන්ට් වීල් කාර් එකක්. දැන් රියර් වීල් ඩ්‍රයිව් කාර් තියෙනවා, ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කාර් තියෙනවා නේද? ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කාර් කියන්නේ බලය දෙන්නේ ෆ්‍රන්ට් වීල් වලට. රයිට්? එන්ජිමේ බලය කෙලිම ෆ්‍රන්ට් වීල් වලට දෙනවා නම් ඒක අපි කියනවා ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කාර් එකක් කියලා. රයිට්? එතකොට දුවේ වෙන්න මේ වගේ අවස්ථා දෙකක් තියෙනවා. දුවේ අපි මේ ගැටලුවට එන්න ඉස්සෙල්ලා දුවලා පොඩ්ඩක් තේරුම් ගන්න ඕන එකක් මම මේ කියන්නේ. දැන් මේ ගැටලුව හොඳින් අවබෝධයෙන් කරන්න මම කියන්නේ. නිකන් ඔය කොහොම හරි උත්තරේ ලියන්නේ නෙමෙයි. අපි හොඳ අවබෝධයෙන් නැතුව එතකොට අපිට වෙන විදිහේ ගැටලුවක් ආවත් අපිට එහෙම නැත්නම් MCQ එකක් ආවත් අපිට පුළුවන් ටක් ගාලා හරියට නිවැරදිව පිළිතුරු සපයන්න නේද? ඉතින් ඒක නිසා අවබෝධයෙන් කරගන්න ඕනේ. දැන් මේකේ අපි ගත්තොත් දැන් මෙහෙම ගත්තොත් දැන් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් අපි හිතමු රෝදයක් තියෙනවා මෙහෙම. මම පොඩි නිකන් එක්සැම්පල් එකක් ගත්තේ. මේ රෝදයක්. දැන් මේට අදින අවස්ථාවක් තියෙන පුළුවන් ඔහොම. නිකන් අදින අවස්ථාවක් තියෙන පුළුවන්. මේව බලයකින් P කියලා බලයකින් ඇක්සල් එකකින්. හැබැයි මේක ඇක්සල් එක වටා මේ රෝදේ කැරකෙන්න නිදහස තියෙනවා. නිදහස තියෙන වෙලාවක මේක නිකන් මෙහෙම අදිනවා නම් මේ පොළොවේ මේ රෝදේ මත එදෙන ඝර්ෂණ බලය කොහොමද දුවේ ඉන්නේ? ඉස්සරහටද ආපස්සට? ඉස්සරහට නේද සර්? ඉස්සරහට. නෑ දුවේ. මෙතන මේ ඇක්සල් එකෙන් අදිනවා නම් එන්නේ පිටිපස්සට. පිටිපස්සට එන්නේ. තේරෙනවද? ඔන්න ඔහොම. මෙතන ඝර්ෂණ බලය. දැන් මේ අදිනවා නම් දැන් මේ ඇත්තට රෝදේ කැරකිලා ඉස්සරහට යනවා මේක. රෝදේ කැරකිලා ඉස්සරහට යනවා. දැන් මේ P බලය දෙන ඇක්සල් එක මත. ත්‍රිහස් බලයක් දෙන්නේ. එතකොට මේ P බලය ඇක්සල් එක මත යදෙනවා නම් මේක ඉතාමත් වැදගත් දුවේ අහගන්න හරියට පැහැදිලිව. මේ ඇක්සල් එකෙන් මෙහෙම බලයක් යොදලා මෙහෙට අදිනවා නම් ඝර්ෂණ බලය එන්නේ පිටිපස්සට. ඇයිද රෝදේ කැරකෙනව නේද මේ සෙන්ටර් එක වටා. කැරකෙන ගමන් මේක ඉදිරියටත් යනවා. එහෙනම් මේ රෝදේ තියෙන දුවේ translatory motion and rotational motion. Right? This motion consists of this includes two motions. Right? One translational motion, other one is rotational motion. Translatory motion කියන්නේ උත්තාන චලිතය, rotational motion කියන්නේ භ්‍රමණ චලිතය. එතකොට මේක භ්‍රමණයත් වෙනවා, උත්තානයත් වෙනවා. Right? Translatory motion එකකුත් තියෙනවා. මේ rotational motion එකකුත් තියෙනවා. එතකොට මේක rotate වෙන්නේ මේ රෝදේ center of gravity කරා. තේරුණාද? center of gravity කරා. එතකොට මේකේ දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දුවේ මේ P සහ F සමාන වෙනවද? P සහ F සමාන වෙනවද? කායක යන වෙලාවටද සර්? කාර් එකේ රෝදයක් නෙවෙයි නිකන් රෝදයක් කියලා හිතන්නකො දුවේ. කාර් එක නෙවෙයි අපි ගැටලුවට එන්න ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් අපි නිරෝල් කරගෙන යන්න එපේ නේද? ඒක මූව් වෙනවා නම් ඉක්වල් නෑ. මේ රෝදේ ඉදිරියට ඇදෙනවා. The wheel moves forward, right? ඉක්වල් නෑ. ඈ? ඉක්වල් නෑ සර්. ඒක සමාන. සමාන වෙන්නේ නැහැ.
කොයි එකද වැඩි එහෙමනම්? වැඩි කොයි එකද? P. P වැඩි. ඔව් හරි. එතකොට දුවේ දැන් මේ P කඩන එහෙනම් P අපිට ලියන්න පුළුවන් දුවේ F P dash කියලා. ඔහොම කැලි දෙකකට කඩත හැකියි. P දැන් දුව කියනවා P වැඩි ඒක හරි. දැන් දුවගේ තර්කය හරි. P වැඩි වෙන්න ඕනේ F ට වඩා. එහෙනම් F ට වැඩි නම් අපි P කඩන්න පුළුවන් F දාන P dash කියලා. දැන් දුවේ මෙතන මේ මෙන්න මේ F සා මෙන්න මේ F දෙක දැන් එහෙනම් අපිට මේ පෝස්ට් එක අපිට දාන්න පුළුවන් මේ ආකාරයට. right? මේ ආකාරයට දාන්න පුළුවන්. මේ මට එකක් තියෙනවා මෙතන F එකක් තියෙනවා මේ අතට F එකක් තියෙනවා. right? මේ අතට F එකක් තියෙනවා. ඊළඟට තව තියෙනවා P එකක් තියෙනවා. ඔන්න P එක වුණා. දැන් මේ තියෙන P dash එකක් තියෙනවා. ඔන්න. තේරෙනවද? දැන් මම P කියන එක ඇදුවා F සහ P dash කියලා. දැන් බලන්න මේ දෙකෙන් ඇද වෙනවා කපල් එකක්. මේ F දෙකේ. සමාන ප්‍රතිවිරුද්ධ විශාලත්වයෙන් සමාන. ඒ කපල් එකෙන් තමයි මේක භ්‍රමණය වෙන්නේ. තේරෙනවද? ටෝක් එකක් දෙනවා. ටෝක් එකක් ඇති වෙනවා. ඒක භ්‍රමණය වෙනවා මේ ආකාරයට. මේ P dash හැබැයි මේක ට්‍රාන්ස්ලේටර් මෝෂන් එකක් තියෙනවා නේද? ඒ ට්‍රාන්ස්ලේටර් මෝෂන් එකට හේතු වෙන්නේ මෙන්න මේ P dash කියන එක. තේරෙනවද? P dash. ට්‍රාන්ස්ලේටර් මෝෂන් එකට හේතු වෙන්නේ කොටින් කියතොත් මේකෙන් ගත්තොත් නම් P දින F කියන එක තමයි ට්‍රාන්ස්ලේටර් මෝෂන් එකට හේතු වෙන පෝස්ට් එක. right? මෙතන රොටේෂනල් මෝෂන් එකට හේතු වෙන මෝෂන් එක මේ බල දෙක ඇවිල්ලා කපල් එක F බල දෙයක් එන්නේ මේ ආකාරයෙන්. ඔන්න විදිහට තමයි දුවේ දැන් මේ අපි සාමාන්‍යයෙන් රෝ දෙක වෙන්නේ. ඊළඟ අනිත් අවස්ථාව තමයි දුවේ අපි යම් කිසි දෙයකින් රෝ දෙක කපල් එකක් දීලා තියෙනවා. කපල් එකක් විතරයි දීලා තියෙන්නේ. right? කපල් එකක් දීලා මේ විදිහට බලයක් අපි යම් කිසි විදිහේ මේ ඇක්සල් එක මත කපල් එකක් දෙනවා. ඒ කියන්නේ කරකවන්න හදනවා මේක. කරකවන්න හදනවා. ඇක්සල් එක කෙලිම කරකැවීම සඳහා මේ කපල් එකක් දෙනවා. ටෝක් එකක් දෙන්නේ. right? ඔන්න දැන් කාර් එකේ වෙන්නේ අන්න ඒක දුවේ. right? කාර් එකේ. එතකොට මොකද දැන් අපි හිතමු මේ ටෝක් එක දෙන්නේ මේ අතට කියලා. එන්ජින් එකෙන් දෙන ටෝක් එක මේ අතට දෙන්නේ G කියන ටෝක් එක. දැන් මොකද ගන්නේ? දැන් රෝද කැරකෙන්න හදන මෙහෙම. පොළේ මොකද ගන්නේ? පොළෙන් කැරකීමට විරුද්ධ වෙනවා. ඔන්න ඕකයි දැන් මේ ෆ්‍රන්ට් වීල් එක වෙන කතන්දරේ දුවේ right? හොඳට අහගන්න. දැන් මේකේ මොකද කැරකෙන්න හදන මේ පෝස්ට් එක දෙනවා F. එහෙනම් හැමතිස්සෙම මේ දැන් මේ කැරකෙන්න හදන්නේ මෙහෙට නෙමෙයි. ඕමනේ කැරකෙන්න හදන්නේ. රෝද එන්ජිමෙන් දෙන ටෝක් එකක්. එන්ජිමෙන් දෙන ටෝක් එක නිසා මේක මේ අතර කැරකෙන්න හදනවා. හැබැයි ඒකට විරුද්ධ වෙන්න නම් මොකද වෙන්නේ? මේක මෙහෙට යන්න හදනකොට ඒකට ප්‍රතිවිරුද්ධ තමයි ඝර්ෂණ බලය දෙන්නේ. ඔන්න ඔය ඝර්ෂණ බලයෙන් තමයි මේ දැන් මේ කාර් එක නම් යන්නේ මෙන්න මේ ඝර්ෂණ බලය. මේ ඝර්ෂණ බලයේ ප්‍රයෝජන අරන් තමයි කාර් එක ඉස්සරහට යන්නේ. තේරෙනවද? අවස්ථා දෙක. දැන් මේ කියන්නේ නිකන් අදින එකක් ඇක්සල් එකකින්. තේරෙනවද? නිකන් ඇක්සල් එකෙන් අපි හිතමු අදිනවා නම් කවුරු හරි. right? මේ බලය දෙන ආකාරය. මේ තියෙන දුවේ ටෝක් එකක් එන්ජිමෙන් යොදන ටෝක් එක කෙලින්ම මේ වීල් එකට බලපාන අයුරු මේක කැරකෙන්න හදන රෝද මේ අතට. එතකොට පොළවේ මොකද කරන්නේ? පොළවෙන් ඊට විරුද්ධව බලයක් යොදනවා ඉස්සරහට. අන්නේ බලයෙන් තමයි කාට කියන්නේ. පැහැදිලිද ඒක? පැහැදිලිද? ඔව් සර්. right. ඔය දෙක හොඳට මතක තියාගන්න. ඕන අවස්ථාවකට අපිට යොදා ගන්න පුළුවන් හරියට පැහැදිලිව. right? එතකොට දැන් මේකේ මං හිතන්නේ දුර පුතාට කොහොත් ඔය විදිහට මං කියලා දුන්නා වගේ පැහැදිලි කළා දෙයි කියලා. right? good. right. බලන්න දැන් මේකේ ඊළඟට බලන්න දැන් අපි ගැටළු කොටසට එමු බලන්න. right. ඊළඟට කොටස තියෙන ඔන්න ඔය තියෙන part B එකේ අපිට දීලා තියෙනවා mu 1 නේද? mu L කියලා දීලා තියෙන්නේ. mu 1 නේ mu L කියලා. මම දැක්ක mu 1 වගේ. mu L කියලා තියෙන ලිමිටින් අවස්ථා mu L
අපිට දීලා තියෙනවා mu L 0.8 කියලා දීලා තියෙනවා. mu D දීලා තියෙනවා 0.5 කියලා. right dynamic friction එක 0.5 limiting friction එක දීලා තියෙනවා pixel coefficient එක. pixel coefficient එක 0.8 කියලා දීලා තියෙනවා. එතකොට දැන් ද්වීපිතේ දැන් මේ ද්වේ බලන්න මේකේ මේ මොකක්ද අපෙන් අහන්නේ පළවෙනි කොටස? මේ කාර් එක කොපි කරගෙන මේ බල ලකුණු කරන්න කියලා කියන්නේ රෝද මත නේද? රෝද මත බල ලකුණු කරන්න කියලා කියන්නේ. එතකොට part B එකේ first part එක. ඉතින් බල ලකුණු කරන්න පුළුවන් දුවේ මම කියන්න ඕනද දැන් බල ලකුණු කරන්න ඕනේ කි. ඈ? ඕනේද? මේ රෝඩ් දෙක මත බල ලකුණු කරන්න නැහැ ඕනේ දැන් අපිට. දැන් එන්ජිමෙන් බලය දන්නේ කාර් එකේ ඉස්සරහා රෝද මත නේද? එතකොට අපිට දීලා තියෙන මේකේ ඉස්සරහා රෝද A කියලා දීලා තියෙන්නේ මේක කැපිටල් A මේක කැපිටල් B. ඒතර A මත කොහොමද දෙන්න ඕනේ බලය ඉස්සරහට? එන්ජිමෙන් දෙන බලය ඉස්සරහ නැත්තම් කාර් එක කොහොමද ඉස්සරහට යන්නේ? ඒකෙම මත තියාගත හැකියි. ඇයි බලයක් ඕනේ කාර් එක ඉස්සරහට යන්න නේද? එන්ජිමෙන් දෙන බලය ඉස්සරහට තියෙනවා. ඉස්සරහටනේ කාර් එක යන්නේ නේද? එතකොට හැබැයි මේක වෙනස් වෙනවා කාර් එක රිවර්ස් එකට දාපු ගමන් ඈ. කාර් එක රිවර්ස් එකට දාපු ගමන් ඒතර කාර් එක යන්නේ පිටිපස්සටනේ. එතකොට සමහරට එහෙම එකක් දාලා අහන්න පුළුවන් කාර් එක රිවර්ස් එකට යනවා මේ MCQ එකක් අහන්න පුළුවන් නේද? එහෙම වෙන්නත් පුළුවන්. එතකොට දැන් මේකේ හැබැයි මේක කරන්නේ අදින එක මේ පිටිපස්සේ රෝද දෙක නිකන් අදිනවා. තේරෙනවද? ඒකේ ඇක්සල් එකෙන් අදිනවා. ඇක්සල් එකෙන් ඇදගෙන යන නිසා මේක මත එන්නේ පිටිපස්සට ගැසෙන බලය FB. FB එන්නේ පිටිපස්සට. ඔන්න ඔය විදිහට තමයි දුවේ මාක් වෙන්නේ. FA ඉස්සරහට එන්නේ. FA ඉස්සරහට එන්නේ. right? අපි ඊළඟ කොටස බලමු. The mass of the car including driver. driver එක සම්පූර්ණ කාර් එකේ mass එක අපිට දීලා තියෙනවා 1200 කිලෝග්‍රෑම් කියලා. ඊට පස්සේ රෝද හතරට equally distribute වෙනවා කියලාත් කියලා තියෙනවා. බර. සමානව පැතිරලා යනවා කියන එක. ඊට පස්සේ coefficient of friction acting on this situation calculate the maximum initial driving force of the car on horizontal straight tar road. කලින් ක්වෙස්චන් එකේ අහලා තියෙන්නේ ෆ්‍රික්ෂන් එක නේද? මොකක් කරන්නේ කියලා? Compute the magnitudes of FA and FB. ඔව්දුවේ ඔව්. හරි. ෆ්‍රික්ෂන් එක හොයන්න. ෆ්‍රික්ෂන් එක දිහා ලේසි දුවේ තියෙන්නේ. දැන් අපිට ගණනය කරන්න පුළුවන් කාර් එකේ compute the friction force. Oh, situation constant shown in diagram. Mark the pixel force on. එතකොට ෆ්‍රික්ෂනල් ෆෝර්ස් එක සහ අරකේ ෆ්‍රන්ට් වීල් එකේ පිටිපස්සේ නෑ කම්පියුටර් නේද ඉතින් කම්පෙයාර් කියලා තියෙන්නේ. ඔව් සර්. මම කලින් අපි මාක් කරේ ෆෝර්ස් එක ඉස්සරහටනේ ෆ්‍රන්ට් වීල් එකේ ඒක සර් ෆ්‍රික්ෂන් එක උනත් එක පිටිපස්සේ නේද ඉන්නේ? ෆ්‍රන්ට් වීල් එකේ පිටිපස්සට දුවේ ෆ්‍රික්ෂන් ෆෝර්ස් එක. ඉස්සරහට එන්නේ ෆ්‍රන්ට් වීල් එකේ මේ රියර් වීල් එකේ පිටිපස්සට එන්නේ ෆ්‍රික්ෂන් ෆෝර්ස්. රයිට්? මේ ලකුණු කරලා තියෙන විදිහ හරි මම ලකුණු කරලා තියෙන විදිහ. හරි. තේරුණාද? එතකොට මේ එන්ජිමෙන් දෙන ටෝක් එක දෙන්නේ ෆ්‍රන්ට් වීල් එකට දුවේ. මොකද මේක තියෙනවා ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කාර් කියලා. ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කාර් කියලා තියෙනවා රියර් වීල් ඩ්‍රයිව් කාර් කියලා තියෙනවා. ඈ? ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කාර් කියලා තියෙනවා. එතකොට දැන් මේකේ එහෙමනම් එතකොට අනිවාර්යෙන් ෆ්‍රන්ට් වීල් එක මත ටෝක් එකේ දෙන්නේ. රෝදේ කරකවන්න හදනවා. කාර් එකෙන් රෝදේ කරකවන්න හදනවා. එතකොට
පොළොව විරුද්ධ වෙනවා ඒකට. පොළොව විරුද්ධ වෙලා පොළොවෙන් එතන ඒකට විරුද්ධව කැරකීමට විරුද්ධව. ඒතකොට මෙතන මේ ස්පර්ශය අපි මේ ටයර් එකේ 15ම ලක්ෂය ගත්තොත් 15ම ලක්ෂය කොහෙටද මේ ලිස්සන්න හදන්නේ? කාර් එකෙන් බලය දීලා කටකවන්න හදනකොට. පිටිපස්සෙන් යන්න හදන්නේ මේක. කාර් එකෙන් දෙන බලය මෙහෙට යන්න හදන්නේ මේ රෝදේ. නමුත් ඒකට විරුද්ධව බලය දෙනවා ඊට ප්‍රතිවිරුද්ධව FP. තේරුණාද? එතකොට ඒ විදිහටයි දෙන්නේ. එතකොට මේ ආකාරයට එන්නේ. ඊළඟට කම්පෙයාර් කරන්න කියලා තියෙන කම්පියුට් කරන්න නෙමෙයි. එතකොට FA කියන එක මේකේ වැඩි. FA විශාල FB වෙන්න ඕන. නැත්තම් මේක ට්‍රාන්ස්ලේටර් පෝස්ට් දැන් මේක ඉස්සරහට යන්නේ කාර් එක ඉස්සරහට යන්නේ සම්පූර්ණ මේ පික්සල් පෝස්ට් එකේ. ඒ පික්සල් පෝස්ට් එකේ අනිවාර්යෙන් FA වැඩි වෙන්නේ. තේරුණාද? FA වැඩි වෙන්න ඕන. එතකොට FA දින FB වලින් තමයි මේක ට්‍රාන්ස්ලේටර් මොෂන් එකේ යන්නේ. බාහිරින් මේ පද්ධතිය මත යෙදෙන බලය. ඒකනේ. බාහිරින් අපි කාර් එක වෙන් කරලා ගත්තොත් නේද? දැන් මේ බල මේ පොළොව මතත් යෙදෙනවා මේ ආකාරයට මේ FB මේ අතට පොළොව මත මේ අතට FA. FA FB. එතකොට මෙතන FA FB තමයි මේකේ මේ කාර් එකේ ට්‍රාන්ස්ලේටරි මොෂන් එකට ලබා දෙන ෆෝස් එක. තේරුණාද? පැහැදිලිද? ඔව් සර්. හරි. ඊළඟට බලන්න ඊළඟ කොටස දුවේ හරි ඒ කොටස හරිනේ එතකොට නේද? part 1 එක. හරි. දැන් second part එක කියන්නේ mass of the car including the driver is එතන අපි කියන 1200 kilogram කියලා weight එක. ඒක equally distributed වෙලා තියෙනවා all four wheels, right? Identifying the correct coefficient of friction. දැන් මම දුවලගෙන් ප්‍රශ්නයක් අහන ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේකේ දැන් මේ තියෙන limiting equilibrium එකද dynamic equilibrium එකද මේ කාර් එක move වෙන අවස්ථාවේදී තියෙන මොන equilibrium එකද? මොන අවස්ථාවකද තියෙන්නේ? සාමාන්‍ය කාර් එකක් move වෙන අවස්ථාවේ තියෙන්නේ මොන අවස්ථාවේද තියෙන්නේ? දැන් move වෙන්න පටන් ගන්නකොටමද move වෙනකොටද? move වෙනකොට. හොඳට move වෙනකොට. මම කියන්නේ හොඳට move වෙනකොට. කාර් එකක් හොඳට. මේ කාර් එක නෙවෙයි මම කියන්නේ. මොකක් හරි කාර් එකක් පාරේ horizontal flow එක. horizontal road එක move වෙනකොට සාමාන්‍යයෙන් තියෙන්නේ මොන අවස්ථාවේද තියෙන්නේ? limiting equilibrium, dynamic equilibrium එහෙම නැත්නම් ওই දෙකටම නැති අවස්ථාවක. dynamic equilibrium නෑදුවේ. අන්න ඒක තමයි මෙතන වරද්ද ගන්න තැන. කවදාවත් නෑ. මේක චලනය වුණයි කියලා මේක ඩයිනමික් ඉක්විලිබ්‍රියම් එකේ නෙයි තියෙන්නේ. දැන් මෙතන රෝදේ කැරකෙනවා. කැරකෙනකොට රෝදේ කවදා පොළොවට සාපේක්ෂව ලිස්සීමක් නෑ උතන. තේරුණාද? සාමාන්‍යයෙන් කාර්යයක් යනකොට දුවේ මේක තියෙන්නේ කොහෙත්ම මේ ඉක්විලිබ්‍රියම් පොසිෂන් එකට කිට්ටු වෙලවත් නැති අවස්ථාවක තමයි තියෙන්නේ. තේරෙනවද? මේ ඉතා වැදගත් කාරණයක් දුවේ තේරුම් ගන්න ඕන කාරණයක් කියන්නේ. දැන් මේ උඩහරිය අපි මේ ගැටලුවේ අපි සාකච්ඡා කරුවේ සම්පූර්ණ ලිමිටින් ඉක්විලිබ්‍රියම් ඕවෙන් අපි දැන් ඇඳගෙන තමයි ඉස්සරහට එන්නේ. දැන් අපි හිතන්නේ දැන් මේ මූව් වෙන අවස්ථාවක් තියෙන්නේ. මූව් වෙන අවස්ථාවක් නිසා මේක මේ ලිමිටින් ඉක්විලිබ්‍රියම් එකේ තමයි තියෙන්නේ කියලා හිතන්නේ. තේරුණාද? නෑ. ලිමිටින් ඉක්විලිබ්‍රියම් එකේ නෙවෙයි. ඩයිනමික් ඉක්විලිබ්‍රියම් එකෙත් නෙවෙයි මෙතන සාමාන්‍යයෙන් කාර් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් කාර් එකක් තියෙන්නේ මූව් වෙන අවස්ථාවේදී තියෙන්නේ ඉක්විලිබ්‍රියම් ඒ කියන්නේ මේ ඒක අවස්ථාවකටත් පත් වෙලා නැහැ. නේ F less than or mu r උන අවස්ථාවේ තමයි තියෙන්නේ. F less than mu r උන අවස්ථාවේ. හැබැයි දුවල දැකලා ඇති කාර් දැන් සමහරලා දැකලා තියෙන කඳුවල අදින්න නැතු කාර් එක එකතැන මේ රෝද එකතැන කැරකෙනවා. රෝද එකතැන කැරකෙන දැකලා තියෙනවද වාහන ලිස්සනවා. අද ගන්න බැරුව. අන්න ඒ අවස්ථාව නම් ලිමිටින් ඉක්විලිබ්‍රියම් පහු කරලා right? ලිමිටින් ඉක්විලිබ්‍රියම් එකට ඇවිල්ලා ඩයිනමික් ඉක්විලිබ්‍රියම් එකට ඇවිල්ලා. තේරුණාද? කාර් එක මේ අපි හිතමු එහෙම ලිමිටින් ඉක්විලිබ්‍රියම් එකට ආවා නම් කාර් එකට යන්න බෑ ඉස්සරහට. රෝද එකතැන කැරකෙනවා එනවා. තේරුණාද දුවේ? රෝද එකතැන කැරකෙනවා. right? රෝද එක. එහෙනම් මෙතන අපි මේ ගාන හදන්නේ කොහොමද?
මෙතන එක වචනයක් තියෙනවා දුවේ maximum initial driving force. දෙවෙනි කොටස බලන්න වචනයක් දාලා තියෙනවා අපිට ගාන හදා ගන්න. maximum initial driving force. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ උපරිම බලයක් යොදලා නොලිස්සන තරමට. දැන් රෝදේ ඔන්න එක දන කරගෙන ඔන්න මෙන්න වගේ හරියට. ඇයි උපරිම බලය උපරිම ජියර් එකක් දාලා ස්ලෝ එකේ තියදී ලොකු ජියර් එකක් දාලා එකපාරට. නේද? අන්න ඒ වගේ අවස්ථා. අන්න ඒක නිසා අපිට මේක ගන්න පුළුවන් දුවේ ලිමිටින් ඉක්විලිබ්‍රියම් එකේ තියෙනවා කියලා. ලිමිටින් ඉක්විලිබ්‍රියම් එකේ තියෙනවා කියලා හිතාගෙන ගැටලුව හදන්න. તો ලිමිටින් ඉක්විලිබ්‍රියම් එකේ තියෙනවා නම් මොකද්ද ෆ්‍රික්ෂනල් ෆෝස් එක තෝරගන්න ඕනේ? මොකද්ද තෝරගන්න ඕනේ? ලිමිටින් L F mu L කියන එක තෝරගෙන මේ ගාන හදන්නයි තියෙන්නේ. එහෙනම් අපිට කැල්කියුලේට් කරන්න පුළුවන් FA FB. FA වලගේ මොකක්ද එන්නේ? අපෙන් අහන්නේ මෙතන maximum initial driving force of the car on the horizontal straight tar road, right? එතකොට මේකෙන් ගන්න එක අඳුවේ FA වලගේ. එතකොට FA equals මොකක්ද දෙන්නේ මෙතන? අපේ පික්සල් ෆෝර්ස් එකේ තියෙන කොයි පික්සල් එකද අපි ගන්නෙ? අපි ගන්න ලිමිටින් ඉක්විලිබ්‍රියම් එකේ තියෙන එක. ඒ කියන්නේ ලිස්ටන් නැති අවස්ථාවේදී ඉක්විලිබ්‍රියම් එක තමයි අපි ගන්න ඕනේ. එතකොට අපිට එන්නේ මේ ආකාරයට FA equals mu L mg එන්න ඕනේ. තේරුණාද? mu L. අපි එක රෝදයකට දාමුද ඉස්සෙල්ලා එක රෝදයකට for one single wheel, right? For a single wheel අපි දැම්මොත් එක රෝදයකට. එතකොට හරියට එන්නේ අපිට mg/4 එන්නේ මෙතන. mg/4. එතන mu L කියලා තියෙනවා 0.8 කියලා. 0.8 into mg/4. mg කියන්නේ m කියන්නේ 1200 into 10/4. Right? 0.8 into 3000 into 0.8. $24,400 Newton දුවේ. right? අපි දුවේ මේ එක රෝදයක් මත බලය. එතකොට F' A කියලා අපි ගමු. එක රෝදයක් මත. එතකොට රෝද දෙක මත මේ දෙන බලය. FA කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් සම්පූර්ණ රෝද දෙක මත මේ දෙන බලය. FA එන්ජිමෙන් බලය. driving force. අපි ඒක driving force කියලා ගමු. capital F කියලා ගත්තොත් 2FA. එතකොට අපිට එන්නේ 2 into 2400 4800 Newton. 4800 Newton. දුලඟ මේ තේරෙනවද? එතකොට දැන් මේකේ අහන්නේ තුන්වෙනි කොටසේ පවර් එකනේ. ඊළඟට අපිට කියලා තියෙනවා මේක යුනිෆෝම් වෙලොසිටි එකකින් යන්නේ කියලා. යුනිෆෝම් වෙලොසිටි. යුනිෆෝම් වෙලොසිටි එකකින් වෙහිකල් එකක් ට්‍රැවල් කරන්න නම්
අපිට මේ රිසල්ටන්ට් ෆෝස් එකක් තියෙන්න ඕනද? තියෙන්න ඕනද? නෑ නේද? යුනිෆෝම් වෙලොසිටි එකක් කියන්නේ ඇක්සලරේෂන් එකක් නෑනේ. තේරුණාද? රිසල්ටන්ට් ෆෝස් එකක් නෑ. එතකොට මේ ෆෝස් එකට මොකද වෙලා තියෙන්නේ නේද? එන්ජින් එකේ තියෙන ෆෝස් එකට මොකද වෙලා තියෙන්නේ? එන්ජින් දැන් එදෙන්නේ මේකේ ඒගොල්ලෝ කියනවා රෙසිස්ටන්ස් එකක් තියෙනවා කියලා 520 නිව්ටන් රෙසිස්ටන්ස් එක. එහෙනම් එන්ජින් එකෙන් යොදන බලය හරියටම මේ රෙසිස්ටන්ස් එකට ඉක්වල් වෙනවා. උපරිම ප්‍රවේගයට ආපු වෙලාවේ maximum at the maximum uniform velocity කියලා. ඒතකොට uniform velocity එකක් කියලා කියන්නේ velocity එක change වෙන්නේ නැහැ. තේරුණාද? ඊළඟට අපිට power එක හොයන්න නම් දුවේ මොනවද දැනගන්න ඕනේ? power එක හොයන්න අපි දැනගන්න ඕනේ මේ motive force එක. ඒ කියන්නේ එන්ජින් එකේ තියෙන force එක. ඒක frictional force එකෙන් දෙන්නේ කෙලින්ම. ඒක තමයි අපිට frictional force එක indicate කරන්නේ මොකද්ද? එන්ජින් එකේ තියෙන බලය. තේරුණාද? එන්ජින් එකේ තියෙන බලය තමයි frictional force එකෙන් අපි indicate වෙන්නේ අන්තිමට. right? front wheel දෙකට එදෙන frictional force එකෙන් indicate වෙන්නේ කෙලින්ම එන්ජින් එකේ තියෙන බලය. right? එතකොට සම්පූර්ණ resistance force එක 520 නිව්ටන් කියලා තියෙනවා. එතකොට අපිට තියෙන්නේ resistance force එක ඒ කියන්නේ F cos ma දාලා දැම්මෙන් පස්සේ තොරණේ බිඳුව වෙනවා අපිට අනිවාර්යයෙන්ම. එතකොට resistance force එක equal වෙනවා කෙලින්ම මේ එන්ජින් එකේ තියෙන බලයට. right? එන්ජින් එකේ තියෙන බලයට equal වෙනවා. කොටස කියන අවස්ථාව ගත්තොත් දුවේ අපිට අර කලින් කියපු මැක්සිමම් ඩ්‍රයිවිං ෆෝස් අවස්ථාව නෙවෙයි තියෙන්නේ. ඒක නිසා අපිට ඒ ෆෝසස් පාවිච්චි කරන්න බෑ. මේ තියෙන්නේ දුවේ තුන්වෙනි අවස්ථාව තියෙන්නේ සාධාරණ අවස්ථාවක්. තේරුණාද? සාධාරණ අවස්ථාවක්. ඒ කියන්නේ අර මම අර මුලින්ම කතා කරපු මැක්සිමම් මේ වෙලොසිටි ඒ කියන්නේ මැක්සිමම් ෆ්‍රික්ෂනල් ෆෝස් එකට ඇවිල්ලා නැහැ. රයිට්? සාමාන්‍ය අවස්ථාවක් යටදී තියෙන්නේ. ඉතින් අපිට ඒ අවස්ථාවේදී අපිට මේ ෆ්‍රික්ෂනල් ෆෝස් එක ගණනය කරගන්න එකම තියෙන ක්‍රමය තමයි රෙසිස්ටන්ස් එක. රෙසිස්ටන්ස් එක දැන් මේක යුනිෆෝම් වෙලොසිටි එකෙන් යන්නේ. දැන් දැකලා තියෙනවානේ කාර් යනවා එකම වෙලොසිටි එකකින්. ඒ එකම වෙලොසිටි එකකින් යන්න නම් අනිවාර්යයෙන්ම බලයක් අවශ්‍ය නැහැ. රිසල්ටන්ට් ෆෝස් එකක් අවශ්‍ය කරන්නේ නැහැ. තේරුණාද? එතකොට එහෙනම් මේ කාර් එක අපිට ඉස්සරහට යන්න තියෙන විදිය අපි ගත්තොත් මේ විදිහට කාර් එකට අපිට යන්න තියෙන ඉස්සරහට යන්න තියෙන විදිය ගත්තොත් මේ විදිහට මේ තියෙන අපිට පික්සල් ෆෝස් එකක් එදෙනවා ඉස්සරහට F කියලා අපි මේ අර මැක්සිමම් ඩ්‍රයිවිං ෆෝස් එක නෙමෙයි F කියන්නේ දැන් මේක 520 කියලා තියෙන නිව්ටන් මේ රෙසිස්ටන්ස් එක රයිට් රෙසිස්ටන්ස් එක. එතකොට F R වලින් තමයි සාමාන්‍යයෙන් මේක මූව් වෙන්නේ. හැබැයි දැන් මෙතන තියෙන්නේ අපිට මේක දැන් මේක යුනිෆෝම් වෙලොසිටි එකකින් යන නිසා 72 km/h නේද? මේ වෙලොසිටි එකකින් යන්නේ. ඒතකොට මේක යුනිෆෝම් වෙලොසිටි එකකින් යන නිසා අපිට එනවා F - 520 into අපි F equals ma දැම්මොත් මේ අතර දැම්මොත් F - 520 equals m into 0 F equals 520 කියලා එනවා 90. එතකොට දැන් මෙන්න අපි මේ දැන් මේ රෝද මත එදෙන ෆ්‍රික්ෂනල් ෆෝස් එක හොයාගත්තා දුවේ. 520 කියලා. ඉතින් එහෙනම් අපි ෆෝස් එක දන්නවා එන්ජින් එකේ දෙන ෆෝස් එක දන්නවා. එහෙමනම් වෙලොසිටි එකක් දන්නවා. එහෙනම් අපිට h equals p equals අපි h කියලා ගමු. h equals fv. මේක මතක තියාගන්න. ඕනම වෙලාවක මේකේ f සහ v ප්‍රොඩක්ට් එක තමයි මේ පවර් එක කියන්නේ vehicle එකේ right. ඒකට එන්නේ F කියන්නේ එතකොට 520යි V කියන්නේ V හැබැයි තියෙන්නේ පැයට කිලෝමීටරකින් අපිට ඒක තප්පරයට මීටර වලින් දාන්න ඕන 72
into මේක multiply කරන්න ඕනේ මේක තප්පරයට මීටර ගන්න කීයෙන්ද multiply කරන්න ඕනේ 5/18 නේද නැත්නම් 1000 over 3000 මත මේක අමතක වුණොත් මේක 1000 වලින් multiply කරලා 3600 වලින් බෙදන්න ඒත් හරි right හදිසියෙත් අමතක වුණොත් 5/18 කියන එක දැන් එතකොට මෙතන මේක 1යි මෙතන 4යි 20යි 520 104 වැඩි කිරීම මේකෙන් බිඳුව 2යි නිව්ටන් එතකොට අපිට එනවා 152 වැඩි කිරීම 20 52යි 104යි 104යි බිඳුව 104 නිව්ටන් කියලා එනවා right power එක watt right දැන් ඊළඟ මේ කොටස ගත්තොත් මේ හතරවෙනි කොටසේ අපෙන් අහන්නේ දැන් කන්දක් නගිනව නේද next the car climbs a steep road with angle of inclination 12 degrees to the horizontal at same power ඒ කියන්නේ අපිට කලින් යූස් කරපු power එක පාවිච්චි කරන්න පුළුවන් කලින් තියපු power එකෙන් මම යන්නේ කන්ද නගින්නේ right ඊට පස්සේ resistance against motion now is 200 newton find the maximum velocity කියන්නේ uniform velocity එකක් right එහෙනම් දැනුත් acceleration එක 0 right එතකොට දැන් කන්දක් නගින්නේ එතකොට 12 centigrade sin 12 අපිට දීලා තියෙනවා 0.2 කියලා නේද sin 12 වල අගයක් දීලා තියෙනවා 0.2 කියලා right එතකොට මේ ආකාරයට අපිට එන්නේ දැන් ෆෝර්ස් එක එදෙනවා මේ ආකාරයට F එන්ජින් මේ එදෙන ෆෝර්ස් එක ඇත්තට ඒක ෆ්‍රික්ෂනල් ෆෝර්ස් එක විදිහට තමයි එදෙන්නේ ඊළඟ රෙසිස්ටන්ස් එක දීලා තියෙනවා කීයද දීලා තියෙන්නේ මේකෙදි දැන් රෙසිස්ටන්ස් එක දැන් වෙනි රෙසිස්ටන්ස් එකක් තියෙන්නේ දැන් ඒගොල්ලෝ කියනවා 200 නිව්ටන් 200 නිව්ටන් රෙසිස්ටන්ස් එකක් තියෙන්නේ අපි දැන් අලුත් පෝස්ට් එක F ඩෑෂ් කියලා ගමු ඊට පස්සේ මේක mg දැන් mg රිසෝල්ව් කරගන්න ඕන දුවේ මේ පාරේ දිශාවට mg දැන් මේ කෝණය ඇල්ෆා නම් ඇල්ෆා කියන්නේ මෙතන අංශක 12යි 12 degrees එතකොට මෙතන මෙන්න මේ කෝණයත් ඇල්ෆා වෙනවා මෙතන මේක ඇල්ෆා වෙනවා ඒ කෝණය ඇල්ෆා වෙනවා එතකොට mg sin alpha තමයි මේ දිශාවට ආබලයක් තියෙන mg sin alpha. එතකොට සම්පූර්ණ ඔක්කොම forces ගත්තොත් දුවේ මේ විදිහට එන්නේ. කාර් එක මත ඔක්කොම forces අපි පාරට parallel forces ගත්තොත් එන්ජින් එකේ දෙන බලය F dash කියලා ගමු. ඊට පස්සේ මෙතන එන්ජින් එකේ දෙන බලය දෙන්නේ ඇත්තටම මේක frictional force එක විදිහට. right? ඒක F dash කියලා ගමු. ඊළඟට මෙතන 200 newton තියෙනවා resistance force එක. ඊළඟට තව තියෙනවා බරෙන් එන රිසෝල්ව් පාර්ට් එක right mg sin 12 තියෙනවා right ඔන්නවා තමයි තියෙන බලය දැන් මේ බලය අර්ථය මේක යන්නේ uniform maximum uniform velocity එක. ඒතර මේ maximum velocity එකක් කියන්නේ uniform velocity එක. maximum velocity එක වෙනස් වෙන්න බෑනේ නේද? එහෙනම් මෙතනදී equal වෙන මොනවාද forces equal වෙනවා දැන් forces F equals ma දැම්මොත් A equals 0 වෙනවා නේද? F dash minus mg කියන්නේ 1200 kilogram into 10 sin 12 minus 200 equals m into 0. අපි මේ අතට F equals ma එදීමේ right අපිට ඒ විදිහට එනවා. ඊළඟට දැන් මෙතනදී අපිට F dash ගන්න පුළුවන් සුළු කළා මේක 1200 into 10 into 0.2 minus 200 කියලා එනවා. එතකොට කීයද එන්නේ?
2400 meter plus 200 වෙනවා. එතකොට plus 200 equals 1600 newton කියලා එනවා. දැන් දුවේ 1600 newton. දැන් අපි හැබැයි දැන් මේක වැඩ කරන්නේ කලින් ජවයෙන්මයි නේද? කලින් පවර් එකෙන්ම තමයි වැඩ කරන්නේ. එහෙනම් දැන් අපිට දාන්න පුළුවන් ආපහු h equals f dash into v dash කියලා ගමු. දැන් maximum velocity එක v dash කියලා ගත්තොත් එතකොට මේකෙන් අපිට එනවා 1000 අපි කලින් එක 10400 equals f dash කියන එක අපි දන්න දැන් 2600 into v dash තමයි අපිට හොයන්න ඕනේ right එතකොට අපිට එනවා v dash equals 26 equals 4 ms minus 1 right එතකොට මේ කන්ද මුදුනට උඩින් ප්‍රවේගය ඇවිල්ලා තප්පරයට මීටර 4යි තප්පරයට මීටර 4ක වේගයකින් තමයි ඉහළට ගමන් කරන්නේ right 4 meter per second right පැහැදිලිද ඒක ඔව් සර් right එතකොට පස්වෙනි කොටසේ පළවෙනි කොටස තමයි අපි දැන් මේ සාකච්ඡා කරන්නේ එතකොට මේකේ දුවේ දැන් ඔබ්ස්ටැකල් එකක් දකිනවා කාර් එක ඩ්‍රයිවර් ශනිකව බ්‍රේක් ගහලා කාර් එකේ රෝද හතරම ලොක් වෙනවා නේද රෝද හතරම ලොක් වෙනවා right එතකොට රියැක්ෂන් ටයිම් කියලා කියන්නේ දැන් එතකොට කාලයක් ගන්න නැහැ ඒක බ්‍රේක් ගන්න දකින්නකොටම බ්‍රේක් ගන්නවා එතකොට 35 මීටර ඉස්සරහින් තමයි දකින්නේ කාර් එක මීටර 35ක් ඉස්සරහින් බාධකේ දකින්න ශනිකව බ්‍රේක් ගන්නවා එතකොට මට කියන්නේ මේක ලිමිට් මොන ඉක්ලිබ්‍රියම් එකද මේකෙදි මේ යන ඉක්ලිබ්‍රියම් ලිමිට් කියන්නේ ෆ්‍රික්ෂනල් මෝඩ් එක මොකක්ද කියලා මම අහන්නේ right අපිට we have three modes of frictions right එකක් තමයි මේ ලිමිටින් නෝ ඩයිනමික් ඉක්ලිබ්‍රියම් එකට ඇවිල්ලා නැති සාමාන්‍ය අවස්ථාව එහෙම නැත්නම් ලිමිටින් එකට ඇවිල්ලා එහෙම නැත්නම් ඩයිනමික් එකට ඇවිල්ලා ওই අවස්ථා තුනෙන් කොයි එක අවස්ථාවද මේ ගැටලුවට අදාළ වෙන්නේ දුයි දැන් කාර් එක කෙලිම පාර දිගේ ලිස්සනවා ලිස්සාගෙන යනවා නම් කොහොමද මොන අවස්ථාවකද මේක වැටෙන්නේ කියන්නේ කතා කියන්නේ මොන අවස්ථාවකද වැටෙන්නේ ඩයිනමික් ෆ්‍රික්ෂන් එක තමයි වැටෙන්නේ දැන් පැහැදිලිව පාරේ ලිස්සලා යනවා හරිය නිකන් අර බ්ලොක් එක දැන් අන්න බ්ලොක් එකත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් කාර් එක අපි මුලින්ම කතා කරපු බ්ලොක් එක නේද අන්නේ බ්ලොක් එකක් වගේ තමයි දැන් කාර් එක හරියට එතකොට දැන් මේක කෙලින්ම කාර් එක ලිස්සලා යනවා එහෙනම් දුවේ ටක් ගාලා පුළුවන් නේද සමීකරණ දාලා ගන්න මොකක්ද අපිට ඉල්ලන්නේ මේකේ ඔබ්ස්ටැකල් එකේ කාර් එක ඔබ්ස්ටැකල් එකේ වදිනවද කියලා අහන්නේ. එහෙනම් අපිට හොයන්න වෙනවා දුර හොයන්න එනවා. කාර් එක එතන ඉඳලා යන දුර මීටර 35කට වඩා වැඩියෙන් යනවද කියලා හොයන්න. ඒකට නම් එන ඇක්සලරේෂන් එක හොයන්න වෙනවා. නේද? ඇක්සලරේෂන් එක හොයන්න වෙනවා කාර් එකේ. ඇක්සලරේෂන් එක හොයන්න නම් කාර් එක මත යෙදෙන බල තීරණය කරගන්න වෙනවා. තේරෙනවද? මොනවද කාර් එක මත යෙදෙන බල දැන්? දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ දුවේ දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ එන්ජිමේ බලයක් නැහැ දැන් එන්ජිමේ බල අවසන් දැන් එතකොට velocity එකක් තියෙනවා initial velocity එක 72 km/h තේරෙනවද ඒකත් තප්පරයට මීටර වලට හරවලා ගන්න right අපිට මේ හොයාගන්න වෙනවා රිටාර්ඩේෂන් එක මන්දනේ හොයාගන්න වෙනවා. එහෙනම් පස්වෙනි කොටසට අදාළව අපි කොහොමද මන්දනේ හොයන්නේ? ඒකට අදාළව මන්දනේ හොයාගන්න සිද්ධ වෙනවා. දැන් කාර් එක මේ විදිහට යන්නේ
දැන් කෙලින් ෆ්‍රික්ෂනල් ෆෝස් එක තියෙන්නේ මේ දෙක සම්පූර්ණ මුළු කාර් එක මතම ෆෝස් එක අපි ගමු F ඩබල් ඩෑෂ් කියලා දැන්. එතකොට මේකේ බර තියෙන්නේ mg 1200 1200 into 10 නිව්ටන්. එහෙනම් රියැක්ෂන් එක R කියන්නේ R කියන්නේ 1000 12000 12000 නිව්ටන්. ඒක බරට ඉක්වල් වෙනවා. right? ඊළඟට මේකේ ඇක්සලරේෂන් එක අපි හිතමු අපිට පුළුවන් දැන් f equals ma දාන්න. වෙන මොකුත් බල නැහැ. f equals ma දැම්මොත් f equals ma දාන්න මේ අතට. එතන minus 1200 12000 equals 1200 into a. එතකොට a equals වෙන මොන හරි process තියනවද මේකට? අපිට හැබැයි මේක කියලා නෑ මේ resistance force එක තියනවද නැද්ද කියලා. ඒවා මොකුත් කියලා නෑ නේද? මෙතන දුවේ මේ f double dash තමයි pixel force එකේ දෙන්නේ. f double dash අපි f dash හොයා ගන්න ඕන. right? මේක f dash හොයා ගන්න ඕන ඉස්සෙල්ලා. අපි මේක f dash හෙව්වොත් f double dash equals mu mg. මෙතන දුවේ අනිවාර්යයෙන් මේක චලනය වෙන අවස්ථාවක් එනම් mu d තමයි ඕනේ. mu d වලගේ තියෙන්නේ අපිට දීලා තියෙන 0.5යි. මේක 12000 mg කියන්නේ 12000 f dash අපිට එනවා 6000 නිව්ටන් කියලා එනවා. තේරෙනවද? 6000 නිව්ටන් කියලා එනවා. දැන් අපිට පුළුවන් f equals ma apply කරන්න. එතකොට මේකේ අඩුපාඩුවක් තමයි දුවේ අපිට කියලා නෑ රෙසිස්ටන්ස් එක ක්‍රියා කරනවද නැද්ද කියලා. එතකොට සමහරවිට ළමයි ඇත්තටම අමාරුයි වැටෙන්න ඉඩ තියෙනවා. මොකද සමහරවිට දන්නේ නැහැ දැන් අපි කලින්ගේ කොටස් වල එක තැන් වල රෙසිස්ටන්ස් එකක් තියෙනවා කියලා කතා කරුවා right. එතකොට මේක ඉස්සරහට යනකොට ඒ රෙසිස්ටන්ස් අමතර රෙසිස්ටන්ස් එකක් තියෙනවද මේ ෆ්‍රික්ෂනල් ෆෝස් එකට අමතරව කියලා ගන්න පුළුවන් right. එතකොට ඒවා දැන් අපිට මේ ෆ්‍රන්ට් වීල් මතත් දෙන ෆ්‍රික්ෂනල් ෆෝස් එක සමහරට අපි දන්නේ නැහැ ඒක විතරක්ද රෙසිස්ටන්ස් ෆෝස් එක විදිහට ගන්න කියලා. එතකොට එහෙම හිතන්නත් පුළුවන් right. එතකොට දැන් ඒක විතරක් නම් ඇත්තටම දැන් එතන ඒක නැතුණාන් පස්සේ මෙතන හරි මේ විදිහට යන්න පුළුවන් right. රෙසිස්ටන්ස් ෆෝස් එක කියලා කිව්වේ ඒක විතරක් නම්. නමුත් අපිට එහෙම කියන්න බෑ. එතන පොඩි හරි අඩු ගන්න විටින් බ්‍රැකට් හරි මොකක් හරි සඳහනක් තිබ්බනම් අපිට ලේසි මේ ගන්න කරන්න. කොහොම කමන දැන් අපි මේක ගමු 1200 දැන් මේක තමයි ෆ්‍රික්ෂනල් ෆෝස් එක. ඒතර එකම බලයේ තියෙන ෆ්‍රික්ෂනල් ෆෝස් එක. ඒතර minus 600 newton equals 1200 into a. එතකොට අපිට a equals minus 5 ms minus 2 තප්පරයට මීටර් තප්පර වර්ගයට මීටර් 5ක මන්දනයකින් තමයි යන්නේ. එහෙනම් තප්පර වර්ගයට මීටර් 5කින් යන මන්දනයේ ඇටි කොච්චර දුරක් යනවද කියලා අපි දාමු. අපි දාන්න පුළුවන් ගමන් කරන දුර හොයන්න. ආරම්භක වෙලොසිටි එකක් දාන්නවා නේද? එතකොට අවසාන වෙලොසිටි එක 0 වෙන තෙක් ගමන් කරන දුර හොයන්න. v වර්ගය සමානයි u වර්ගය යන දෙකක් as දාමු. applying v squared equals u squared plus 2s දැම්මොත් අවසාන velocity එක බිඳුවයි ආරම්භක velocity එක අපිට එනවා v equals 72 into 5/18 20 meter per second. So 20 squared minus 2 into pi into s. So after s equals 400 over 10 equals 40 meters කියලා එනවා. 40 meters කියලා තමයි අපට එන්නේ. right? එහෙමනම් the car hits මේක greater than 35 meter 35 meter ඉස්සරහනේ තියෙන දුවේ මේ obstacle එක නේද? එහෙනම් therefore the car
hits the obstacle. Right? Car hits the obstacle. Right? Right. ඊළඟ දී කියවන්නේ ඊළඟ පාර්ට් එක කියවන්න දුයි ගැටලුයි. जे පහේ දෙවෙනි කොටස කියවනකොට බලන්න දුවේ දැන් මේකේ ඒගොල්ලෝ කියනවා ABS සිස්ටම් එකක් ඇප්ලයි කරලා තියෙනවලු. දැන් මේක දැන් අර ගිහිල්ලා එකපාරට බ්‍රේක් ගිහලා මේ වෙන එකට වළක්වන්න නේද? ඒ කියන්නේ ඒකෙන් කොහොම හරි අපිට මේ සිස්ටම් එක මොකද්ද කියන එක වැඩක් නැහැ. කොහොම හරි ඒගොල්ලෝ කියනවා ලිමිටින් ෆ්‍රික්ෂන් එකට කිට්ටු වෙන්න යනවා කියලා එයාගේ කොහොම හරි අපිට මේ ඩයිනමික් ෆ්‍රික්ෂන් එකේ වැලියු එක 0.5 වල ඉඳලා 0.75 වලට වෙනස් කරලා දීලා තියෙනවා. right? friction force එක coefficient of friction එක වැඩි වෙනකොට friction force එකත් වැඩි වෙනවා. right? ඒ අනුව අපිට රිටාර්ඩේෂන් එකත් වැඩි වෙනවා. මන්දනයත් වැඩි වෙනවා. එතකොට අපි එච්චරයි බලන්න ඕනේ. ඒතකොට දැන් ඊළඟ මේ කොටසට අදාළව අපිට පුළුවන් මේ බොහොම ලේසියෙන් ඒ කොටස කරන්න. එතකොට මේකේ මේ දැන් අපිට දාන්න පුළුවන් ආපහු F equals mu r mu r. එතකොට මෙතන එන්නේ mu d mu d dash කියලා ගමු මේ වැලියු එක. right? එතකොට අලුත් ෆ්‍රික්ෂන් එක F triple dash කියලා ගත්තොත් F triple dash කියලා ගත්තොත් අපිට එන්නේ mu d කියලා කියන්නේ 0.75 into mg 1200 into 10. මේක සිම්ප්ලිෆයි කරලා ගන්න ඕනේ. 12,000. Newton. F triple dash equals 9,000 Newton. Now you can apply F equals ma. F equals ma. එකම ෆෝස් එක 9000 minus 9000 ඒක චාල්තයට විරුද්ධ වෙන්නේ මෑස් එක 1200 into අපි අලුත් acceleration a dash කියලා ගත්තොත් a dash equals minus 9000 or 1200. minus 7.5 minus 7.5 ms minus 2 ms minus 2 acceleration, right? Right. දැන් එන අපිට දාන්න පුළුවන් ආපහු v squared equals v squared plus 2a දැම්මොත් v squared අවසාන velocity එක 0 initial velocity එක 20 squared minus 2 into 7.5 into s equals s dash अब s dash के लगा 400 over 15 3 8 80 by 3 meters. This less than 30 meter, less than 30 meter. Therefore, the car does not hits the obstacle. Right?
ඔබ්ස්ටැකල් එකේ වදින්නේ නැහැ කාර් එක නවතින වෙලාව ABS අපිට මේ ගැටලුවේදී ඇත්තටම බලන්න ඕනේ දැන් අපිට වැඩ නැහැ ABS ඇප්ලයි කරලා මොනවා හරි ඇප්ලයි කරලා ඒගොල්ලෝ ලිමිටින් ෆ්‍රීකවන්සි එක කියන්නේ ලිමිටින් ඩයිනමික් ෆ්‍රීකවන්සි එක අඩු කරලා වැඩි කරලා දීලා තියෙනවා ෆ්‍රික්ෂනල් කොඑෆිෂියන්ට් එක රයිට් ඒකෙන් තමයි අපිට මේ අරට වඩා අඩු දුරකදී කාර් එක කොහොම හරි මේ අපි දන්නේ නැහැනේ ABS කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා නේද ඒවා මෙකැනිකල් මේ ඉන්ජිනියරින් කාරණා නේද ඉතින් ඒවා මිස්ටර් කරුවන් පස්සේ ළමයි ගොඩක් වෙලාවට බය වෙනවා ගැටලුව අත ගන්නෙත් නැහැ සමහර අය මේවා දන්නේ කොහොමද අපි කියලා නේද බ්‍රේක් ABS සිස්ටම් කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා නේද ඉතින් ABS සිස්ටම් එක කොහොමද ලිමිටින් ෆ්‍රික්ෂන් එක ඩයිනමික් ෆ්‍රික්ෂන් එක අඩු කරලා දෙන්නේ කියන එක ඇත්තටම කොහොමද කියන එක ඒවා අපි වෙනම ඉගෙන ගන්න ඕන කරුණු නේද ඒවා ඉන්ජිනියරින් වල ඉගෙන ගන්න කරුණු දුවේ කියවද ගන්න හරිද කරන්න පුළුවන් ද 6 වෙනි කොටස අදහසක් තියනවද මට කියන්න දුවේ දැන් මේ අවස්ථාවේදී දැන් සර්කියුලර් පාත් එකනේ යන්නේ the car travels in a circular road then there is a centripetal force who provides centripetal force එදුවේ මොකින්ද දෙන්නේ මේ දැන් කාර් එක සර්කියුලර් පාත් එක යන සෙන්ට්‍රිපිටල් ෆෝස් එක දෙන්නේ මොකින්ද කවුද දෙන්නේ sir ෆ්‍රික්ෂනල් ෆෝස් එකෙන් තමයි දෙන්නේ රයිට් ෆ්‍රික්ෂනල් ෆෝස් එකෙන් දෙන්නේ එතකොට ෆ්‍රික්ෂනල් ෆෝස් එකෙන් දෙන්නේ එතකොට ෆ්‍රික්ෂනල් ෆෝස් එක මේක තියෙන ලිමිටින් අවස්ථාවද මොන අවස්ථාවද දැන් අපිට මෝඩ්ස් තුනක් අපි සාකච්ඡා කරනවා දුවේ ඩයිනමික් එකයි ලිමිටින් එකයි නෝමල් ඒ කියන්නේ ලිමිටින් නෝ ඩයිනමික් දෙකටම නොපැමිණි අවස්ථාවයි අවස්ථා තුනක් සාකච්ඡා මේ අවස්ථා තුනෙන් කොයි අවස්ථාවද මේක තියෙන්නේ සාමාන්‍යයෙන් තියෙන කොයි අවස්ථාවේ පාර යනකොට සාමාන්‍ය වංගුක යනකොට තියෙන්නේ මොන අවස්ථාවේද සාමාන්‍යයෙන් තියෙන්නේ දුවේ සාමාන්‍යයෙන් අපි පාරේ යනකොට අපි වංගු ගන්නවානේ කාර් වල යනකොට වංගු ගන්නවා එහෙම අවස්ථාවේ තියෙන්නේ අපි ලොකු වේග වලින් යන්නේ නැත්නම් අපි කාර් එක තියෙන්නේ ඔය ලිමිටින් අවස්ථාවේ එකම ලිමිටින් අවස්ථාවට ඩයිනමික් මෝඩ් එකට ඇවිල්ලා නැහැ තේරෙනවද ලිමිටින් මෝඩ් එකට හරි ඩයිනමික් මෝඩ් එකට හරි ඇවිල්ලා නැහැ මේ ෆ්‍රික්ෂනල් ෆෝස් එක සම්බන්ධයෙන් රයිට් ඒ අවස්ථාවේ හැබැයි මේගොල්ලෝ කියනවා අපිට මේ කොටසේ මැක්සිමම් වෙලොසිටි එකක් ගැන යන්න පුළුවන් උඩරිම වේගයෙන් ඒතකොට උඩරිම වේගයෙන් යන්න නම් මොකද වෙන්න ඕනේ එහෙනම් ලිමිටින් ෆ්‍රික්ෂන් එකට පැමිණලා තියෙන්න ඕනේ තේරෙනවද ඒ කියන්නේ උඩරිම සෙන්ට්‍රිපිටල් ෆෝස් එකක් දෙන්න ඕනේ උඩරිම වේගයෙන් යන්න නම් රයිට් උඩරිම සෙන්ට්‍රිපිටල් ෆෝස් එක අන්න එහෙනම් අපිට එහෙනම් දැන් මෙතන ගන්න තියෙන්නේ ලිමිටින් ෆ්‍රික්ෂන් එක ලිමිටින් ෆ්‍රික්ෂන් එකෙන් මේකට යන්න දෙනවා කියලා ගන්න වෙන්නේ. දැන් ලිමිටින් ෆ්‍රික්ෂන් එකෙන් ගත්තොත් දුවේ දැන් මේකේ දැන් කාර් එක මෙහෙම යන සර්කියුලර් පාත් එකේ මේ ෆ්‍රික්ෂනල් ෆෝස් එකෙන් තමයි F කියලා ගත්තා මම ඒක. හැබැයි ඒක ලිමිටින් ෆෝස් එක වෙන්න ඕනේ මෙතනදී. රයිට්? එතකොට මේකේ රේඩියස් එක 18 මීටර්. රයිට්? එතකොට මේකේ ෆ්‍රික්ෂනල් ෆෝස් එක දෙපැත්තටම වේදෙනවා. දැන් මේ මෝෂන් එකට ඉදිරියට යන්නේ ෆ්‍රික්ෂනල් ෆෝස් එක. ඒක මේ රෝද වලින් ආපස්සට දෙන බල වලින් රෝද වලින් ඉස්සරහට දෙන බල වලින් තමයි ෆ්‍රන්ට් වීල් වල ඉස්සරහින් දෙන බල වලින් තමයි ඒ ෆ්‍රික්ෂනල් ෆෝස් එක ඒකෙන් තමයි ඉස්සරහට යන්නේ. ඒ අනිත් අත මේ අතට දෙන ෆ්‍රික්ෂනල් ෆෝස් එක. රයිට්? ඒක. දැන් උපරිම වෙලොසිටි අපිට මේක යන්නේ v වෙලොසිටි එක කියලා ගමු. රයිට්? v max කියලා ගමු, vm කියලා ගමු. එතකොට ඒක අපිට ගන්න පුළුවන් centripetal force එක Fr equals අපි F equals ma දැම්මොත් center දෙසට F equals ma දැම්මොත් Fr equals m කියන්නේ 1200 into acceleration maximum velocity එකකින් යනවනේ acceleration එක කීයද දෙන්නේ අපි v max කියලා ගත්තා vm over v squared r නේද
v square dot r. ඔය විදිහට එන්නේ. ඒතකොට v square dot r කියන්නේ 18 cm. මේක r වලට 18 දාන්න පුළුවන්. මේකට fr වලට දාන්න පුළුවන් mu dynamic. නෑ mu limiting නේ. mu limiting mu L into 12,000. Right? Then FR equals mu limiting into mg. तो ඒක අපිට ගන්න ගන්න පුළුවන් මෙතන 0.8 into අපිට B වල B course එකේ ගත්ත frictional force එක use කරන්න කියලා තියෙනවා. මෙතන එනවා 12,000. right? එතකොට මේක අපිට කීයද එන්නේ දුවේ? අපි කලින් ගානයක් කිරුවනේ මේක නේද? $9,600 Newton. එතකොට අපිට එනවා මෙතන 9,600 equals 1,200 Vm squared over 80. Vm squared equals 96 into 18 over 12,000. Equals 16 into 9. So V equals 4 into 3 square root එක ගත්තාම නේද? මේකේ square root එක ගත්තාම පස්සේ අපිට එනවා 12 ms minus 1. ඕක තමයි maximum velocity එක circular path එක යන්න පුළුවන්. maximum velocity එක. right?